සාදුකාර පවත්වන්න. ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි, අද අපේ රටට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ උතුම් පොසොන් පුර 15ක පොහොය දවස ශ්‍රද්ධා සම්පන්න සියලු දෙනාටම ඊටාම සතුට උපදවන, ප්‍රීතිය උපදවන, සිත බලවත් කර ගැනීම පිණිස පවතින උතුම් පොහොය දිනයක් අද දවස. එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවීමෙන් ලංකාවාසීන්ට ලැබුණ ඒ උපකාරය ගුණවත් මිනිසුන් අද දක්වාත් කිසි විදියකින් අමතක නොකර ඒ ලැබුණු උපකාරයෙන් නිසි ප්‍රතිඵල ගන්න උත්සාහ කරනවා. එදා ඒ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවීමෙන් ලංකාවාසීන්ට ලැබුණ උපකාරය එකල සිටි බොහෝ දෙනා හොඳින් හඳුනගත්තා. ඒ නිසා මේ උපකාරය අය අත්හැරගත්තේ නැහැ. ඉතින් අද වෙන විට ඒ උපකාරයේ වටිනාකම හඳුන නොගත්තොත් ඒන් ප්‍රයෝජන ගන්නට අසමර්ථ වෙනවා. එදා වුණත් යම් කෙනෙක් මේ උපකාරයේ වටිනාකම කුමක්ද කියලා දන්නේ නැත්නම් ඒ උපකාරයෙන් ප්‍රතිඵල ගන්න, ප්‍රයෝජන ගන්න අසමර්ථ වෙනවා. දැන් බලන්න පුංචි ළමයෙකුට වටිනා දෙයක් දුන්නොත් එළමෙහි වටිනාකම අඳුරන්නේ නැත්නම් එහින් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. නේද? කුඩා ළමයක් බඩ ගන්න, දන ගන්න ළමයෙකුට වටිනා දෙයක් මේ දුන්නොත් එහෙම එළමයක තොලේ ගාලා ලෙව කන්න බලනවා මිසක එයින් නියම ප්‍රතිලාභය ගන්න එළමයා දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒකේ ළමයාගේ නොමේරු ලදරු ගම. ඉතින් ඒ විදිහට මිනිසුන් වුණ අපට ලැබෙන දෙහි වටිනාකම අප තේරුම් නොගත්තොත් අප ඒයින් ප්‍රයෝජන ගන්න අසමර්ථ වෙනවා. ගන්න ප්‍රයෝජන අර කුඩා ළමයා තොලේ ගාලා රස බලන්න ගන්නා වගේ ඊටාම සුළු සරල නොවැදගත් ප්‍රයෝජනක් විතරයි. බලන්න වටිනා ආභරණයක් හරි වටිනා දෙයක් පුංචි ළමයාට දුන්නාම එයා බලන්නේ ඒක ලෙව කන්න කාලා බලන්න. නමුත් ඒකෙන් ඒ ප්‍රයෝජන ගන්න බෑ නේද යාට? ගන්න බෑ. මොකද ඒකෙන් ප්‍රයෝජනයක නෙමෙයි ඊට වඩා දෙයක්. නමුත් ඒ ළමයාගේ ලදරුකම නිසා මුකුවත් නැහැ, නැති වෙනවා. රසක් ලබන්න බෑ ඒකෙන් නේද? ඉතින් ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලබන නිසි ප්‍රයෝජන හඳුනා නොගත්තොත් අර කුඩා දරුවා ලැබෙන හැම එකක්ම මේ තොල ගාලා කටේ තියලා කණ්ඩ බලනවා, රහ බලන්ට බලනවා වගේ අපි ධර්මේනුත් ඒ වගේ අයුතු ප්‍රතිඵලයක් ගන්න අර්ථ රහිත විදිහට පරිහරණය කළොත් මොන ප්‍රතිඵලයක්වත් ලැබෙන්නේ නැහැ. කිසිම දෙයක් ලබන්න බැරි වෙනවා. ඒ නිසා ධර්මයේ අර්ථය මිහිඳු මහරහතන් වහන්සේ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය අප තේරුම් නොගත්තොත් අප විනාශයටපත් වෙනවා මිසක අපට කිසිම යහපතක් එයින් සලස ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අද වගේ දවසකදී තේරුම් ගන්න බලන්න මිහිඳු මහරහතන් වහන්සේ අපට කුමන පණිවිඩයක්ද දුන්නේ? කුමක් පිණිස කුමන කටයුත්තක් පිණිස අපට මඟ පෙන්වවාද කියලා අපි කල්පනා කළ යුතුයි. බලන්න අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න මිහිඳු මහරහතන් වහන්සේ අපට කියලා දුන්න දේ. එතකොට මේ ධර්මයේ තුල අප ඉගෙනගෙන තිබෙනවා අපි මිනිස් ලෝකේ ඉපදුන අය. අපට කියන්නේ මිනිසුන් කියලා. මේ මිනිස් ලෝකය කියන්නේ හුදකලා තනක් නෙවෙයි. මේක තවත් පැතිරිච්ච ලෝකයක්. මේ ලෝකයේ සමස්තයක් වශයෙන් කියනවා කාම ලෝකය කියලා. එතකොට මේ මිනිස් ලෝකය කාම ලෝකයේ තුල තියෙන්නේ. කාම ලෝකය කියලා කිව්වහම තිරිසන් ලෝක, പ്രേත ලෝක, දිව්‍ය ලෝක මේවත් අයිති. මිනිස් ලෝකේ පමණක් නොවේ. එතකොට කාම ලෝකයේ තුල තියෙන එක්තරා කොටසක් විතරයි මිනිස් ලෝක. එතකොට කාම ලෝකයේ තුල සත්වීන් ගොඩාක් ඉන්නවා. දිව්‍යවරු ඉන්නවා, මිනිස්සු ඉන්නවා, තිරිසන් සත්තු ඉන්නවා, പ്രേතයෝ ඉන්නවා. ඊළඟට නිර්සත්තු ඉන්නවා. නමුත් නිර්සත්තුන්ට කම්සප නැහැ. නමුත් ඒත් කාම ලෝකේ හිටපු කට්ටිය හිට වැටෙනවා. එතකොට මේ අපි මේ විදිහට දැනගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එහෙම නැත්නම් අපි හිතනවා මිනිස් ලෝකේ ඉන්න අපි මිනිස් ලෝකේ විතරයි. අපි තමයි මේ ලෝකේ පරම, එහෙම නැත්නම් අපි තමයි මේ ලෝකේ ඉන්න ලොකුම වටිනාම, අපට එහා කවුරුත් නැහැ කියලා තමයි අපිට තේරෙන්නේ.
නමුත් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දන්නා ලෝකයේ මුළු මොනින්ම දන්නා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මිනිසුන් පමණක් නොවේ මේ ලෝකේ තව කම්සප විඳින කාමභෝගී ජීවිත ගත කරන කාමයන්ගෙන් යැපෙන සත්ව කොට්ටාස ගොඩක් ඉන්නවා කියලා පෙන්වනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මයෙන් අපේ ජීවිතේට අපේ දැනුම පුළුල් කරනවානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්නනවා මේ කාමභෝගී ලෝකය නැත්නම් කාම ලෝකයේ තුල ඉන්න මිනිස්සයා කම්සපට ගිජුවයි වාසය කරන්නේ. මොකද මේ ඉන්න තැනටයි එයා ඇලිලා ඉන්නේනේ. දැන් බලන්න වතුරේ උපන් කෙනා වතුරේ ඇලිලා වාසය කරනවා. නැත්නම් එයාට එතන ජීවත් වෙන්න බෑනේ. නේද? මඩේ උපන් කෙනා මඩේ ඇලිලා ඉන්නවා. ඒ වගේ කාම ලෝකයේ උපන් මිනිස්සයා කාමයන්ට ඇලී ගැලී වාසය කරනවා. ඒතර ඒ කාමයන්ගේ සැපයෙන් තමයි ඔහු ජීවත් වෙන්නේ, සතුට වෙන්නේ. ඔහු පතන්නේ කම්සප වෙන යා එහෙම කිසි දෙයක් වෙන දෙයක් දන්නේ නැහැ. මක් නිසාද ඉන්න පරිසරේ තමයි. ඒතර ඒ කාමයන්ගෙනොත් එයා ඉන්න ප්‍රදේශයේ තියෙන කම්සප තමයි එයාට තියෙන්නේ. වෙන එකක් ගැන එයා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කම්සපටම ඇලී ගැලී වාසය කරනකොට ඔහුගේ ජීවිත අවබෝධය ඒකට සීමා වෙලා තිබුණොත් ඒ Taman ඉන්න පරිසරයට පමණක් සීමා වෙලා තිබුණොත් ඒ සීමාව තුළ ඔහුගේ හිත කෙලෙසිලා යනවා. ඔහුගේ සිත දුර්වල වෙනවා. ලෝකයේ ගැන අවබෝධයක් නැති නිසා ඒ පටු අදහස පටු කල්පනාව තුළම වාසය කරද්දී සිත අපිරිසිදුලා යනවා. කම්සපම ප්‍රාර්ථනා කර කර කම්සපම අගය කරමින් වාසය කරනවා. එතකොට ඔහුගේ සිත කෙලෙසෙනවා. සිතේ කාමයන් ගැන ආසාව ඉපදිනවා. බැඳිලා යනවා. බැඳිලා ගියන් පස්සේ නොයෙකුත් විදිහේ අකටයුතුකම් කරනවා. ඒ තමන් ආස කළ තමන් බැඳිලා ගිය කම්සප ලබා ගැනීම පිණිස ඔහු සිතින් කයින් වචනෙන් අයහපත් දේ නරක දේ කරන්න පටන් ගන්නවා. එතකොට මේ නරක දේ කිරීම නිසා ඔහුගේ සිත තව තවත් කෙලෙසෙනවා. පීඩාවටපත් වෙනවා. බයට තැති ගැනීමටපත් වෙනවා. ඒ වුණාම සිත විනාශ වෙලා යනවා. එතකොට වෙන්නේ ඔහුට මනුෂ්‍ය ජීවිතය ගත කළා වුණාට මේ පෙනුමින් මනුසුනාට කෙලෙසුන සිතෙන් යුක්ත වුනහම සිතෙන් මනුෂ්‍ය ස්වභාවයට පහතට වැටෙනවා. බාහිරින් මිනිසෙක් වුණාට කෙලෙසුන සිත නිසා අභ්‍යන්තර ස්වභාවයේ මනුස්සකමට පහත දුර්වල මනුස්ස ස්වභාවයකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒතර එහෙම කෙනා මිනිසෙක් විදිහට වාසය කළත් සිතෙන් ඇතැම් අය සතුන් වගේ කටයුතු කරනවා. ඇතැම් අය පෙරේතයෝ වගේ වැඩ කරනවා. ඇතැම් අය යක්කුරාස්සයෝ වගේ වැඩ කරනවා. ඒතර මනුස්සකමට වඩා පහතයි උන්ගේ ක්‍රියාව. එimhe වෙන්නේ මේ ක්‍රියාව දුර්වල වෙලා යන්නේ සිත කෙලෙසෙන නිසා. සමහර අය ඉන්නවා කන බොන දෙයට ගොඩාක් ආස කරලා ගිජු වෙලා ඒ මත්තේම ජීවත් වෙන. ඒතර පෙරේතයෝ වගේ Tamanට ලැබෙන එක අනුන්ට දෙන්නෙත් නැහැ, කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. තමන්ම එක ඛණ්ඩ මේ පෙරේතකමට වාසය කරනවා. ඊටාම ගිජුව ඊළඟට දීපොළ වේවා හැම දෙයකටම ඒ වගේ ප්‍රේත විදියට වාසය කරන සමහර අය ඒ කම්සප ලබා ගන්නට කේන්තියෙන් අන් අයට නොදී අන් අයගේ දේ කඩා වඩා ගන්නට උත්සාහ කරනවා. හොරකම් තක්කඩිකම් මැරකම් කරන්න පටන් ගන්නවා. එතකොට කම්සප මුල් කරගෙනම තමන්ට ඊටාම ප්‍රිය කරන අය කෙරෙහි පවා වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහෙන්, ඉරිසියාවෙන්, කුහකකමින් පෙළිලා ඉන්න හිතාස්සේ. එතකොට හිත එහෙමුනම් පස්සේ ඇතමිට වචනත් එහෙම වෙනවා. කයිනුත් ක්‍රියා කරන නරක විදියට. ඒතර බලන්න මිනිස් රූපේ තිබුණාට සිත කය වචනය අයහපත් වුණන් පස්සේ ඔවුන් යක්කුරාස්සය වගේ, තිරිසන් වගේ, පෙරේතයෝ වගේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒතර බලන්න ඒගොල්ලෝ ජීවිතය ගත කරද්දී ඒ අයහපත් ක්‍රියා නිසා Tamanටත් අනුන්ටත් අයහපත් විදිහට වුන් හැසිරෙනවා. ඒතර ඒ අයහපත් හැසිරෙන කෙනා බයෙන් තැති ගැනීමෙන් වාසය කරන කෙනෙක් වෙනවා. වෛරයෙන් වාසය කරන කෙනෙක් වෙනවා. ඔහුගේ ජීවිතය අවාසනාවන්තයි. ඔහුගේ ජීවිතය අභාග්‍ය සම්පන්නයි, දුක් සහිතයි, පීඩා සහිතයි. ඒතර ඔහු මරණාසන්න වෙනකොට ඔහුට කිසිම සතුට වෙන්න කිසි දෙයක් නැහැ. පහසුවක් ඇති වෙන්නේ නැහැ. ඊටාම පීඩාකාර ජීවිතයක්. බයෙන්, දුකෙන්, පීඩාවෙන් මැරෙන්න වෙනවා. මලම් පස්සේ ඔහු ඒකාන්තයෙන් ඔහු පුරුදු කළ හිත පුරුදු කළ ස්වභාවයේ ජීවිතයක් ඔහුට ලැබෙනවා. හිත පුරුදු කළේ ප්‍රේත සහගත නම් ඉතින් ඒ ප්‍රේත ලෝකයේ වුන් ගිහිල්ලා ඉපදෙනවා. ඉතින් තිරිසන් සත්තු වගේ හිත පුරුදු කරලා තිබ්බනම් තිරිසන් ලෝකයට යනවා. ගොඩාක් බලවත් විදිහට පාප කර්ම කරලා තිබුණොත් ඔවුන් නිරේට යනවා. බලන්න එතකොට මනුස්ස ලෝකයේ ඉපදුන අය
මේ කම්සප ගැන අනවබෝධයෙන් යුක්තව පරිහරණය කිරීම නිසා ඒ ලස්සන මනුෂ්‍ය ජීවිතය විනාශ වෙලා යනවා. ඒතර බුදු කෙනෙක් පහළ වෙලා මේ ස්වභාවය කියලා දෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා කියලා දෙනවා මේ කාම ලෝකය කියලා එකක් තියෙනවා. කාම ලෝකයේ තියෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරේ පිනවීමෙන් සතුටු වීමක්. ඒ සඳහා තමයි කාම ලෝකයේ අය උත්සාහ කරන්නේ. නමුත් ඒ උත්සාහය කාම ලෝකයේ ස්වභාවය ඒ උත්සාහයේ වැරදුනහම ඇති වෙන දේ ගැන දන්නේ නැති නිසා කාමයන්ම පතපතා කාමයන්ම අගය කරමින් කාමයන්ම වර්ණනා කරමින් වාසය කරමින්දී මෙන්න මේ වගේ වරදක් වෙනවා. ඒ වරද නිවැරදි කරගන්න අසමර්ථ වුණොත් ඒ මනුෂ්‍ය ජීවිතයේ මනුස්සත්වයෙන් පහතට වැටෙනවා. යලි මනුස්ස ස්වභාවයටවත් එන්න බැරි මට්ටමට ඒ ජීවිතේ පිරිහිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙම පිරිහෙන්න දෙන්න එපා. ප්‍රමාද නොවි මේ කාම ලෝකේ තේරුම් ගන්න. කම්සපවල ස්වභාවය තේරුම් ගන්න. කම්සපවල ස්වභාවය තේරුම් අරගෙන මේ මනුෂ්‍ය ජීවිතයේ මනුස්සත්වයෙන් පහතට වැටෙන්න නොදී මනුස්සත්වයෙන් ඉහළට යන්න උත්සාහ කරන්න කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මනුෂ්‍ය ජීවිතයේ පහතට වැටුණේ ඇයි? බලන්න මිනිස්සු මනුෂ්‍ය ලෝකයේ හිටියට දුකසේ වාසය කළා, පීඩාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් වාසය කළා. මලාට පස්සේ പ്രേත ලෝකේ, නිරේ, තිරිසන් ලෝකයට යනවා. ඒතර මනුස්සත්වයෙන් පහතට වැටිලා. ඒ පහතට වැටුණේ ඇයි? මනුස්ස ගුණධර්ම වලට වඩා හීන ගුණධර්ම වුන් පුරුදු කළා. කන බොන දේ වේවා, අඳින් පැළඳුම් වේවා, ආභරණ ආයිත්තන් වේවා, භෞතික දේවල්. එහෙම නැත්නම් ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවීම පිණිස වන දේවල් කෙරෙහි ඊටාම ලෝභව, ලොල්ව, මසුරුව ජීවත් වුණා. එතකොට ඒ ලෝභී බව, මසුරු බව නිසා කම්සප මත්තේම ජීවත් වූ නිසා ඔහුගේ මිනිස්සෙකුට ගැළපෙන ගුණධර්ම නැති වෙලා යනවා. මිනිස්සෙක් කියන්නේ ඊටාම හොඳ ගුණධර්ම වලින් යුක්ත සත්ව කොටාසයක්. මිනිසයා තුළ කරුණාව, මෛත්‍රිය, එකිනෙකා කෙරෙහි හිතවත් බව, උපකාර සහිත බව, පරාර්ථකාමී බව, මේ වගේ මේ ආදර කරුණාව, මේ වගේ යහපත් ගුණධර්ම මිනිසෙක් තුළ තියෙනවා. බලන්න අපි මනුස්ස ලෝකෙට එනකොට අපි ඊට හොඳ හිතක් අපිට තිබුණා. ඒතර අපේ හිත ලස්සනයි. බලන්න අපිට අම්මගේ කරුණාව, අම්මගේ ආදරේ, අපි අම්මට ආදරේ, අපි අම්මට කරුණාව තියෙනවා. ඒතර අම්මා අපට බෙදලා හදලා කන්න බොන්න දෙනවා. බලන්න කොච්චර අම්මා තුල පරාර්ථයක් තිබ්බද කියනවා නම් අම්මගේ ශරීරයේ අපි වෙනුවෙන් පරිත්‍යාග කළා. නේද? එතකොට අම්මගේ ලේ අප වෙනුවෙන් කිරි බවට පත් වෙනවා. බලන්න කොතරම් ගුණවත් ස්වභාවයක්ද මේ මනුස්ස ගුණය කියන එක. මනුෂ්‍ය ගුණ කියලා කියන්නේ හරිම ශ්‍රේෂ්ඨයි. ඊටා පිරිසිදුයි, පාරිශුද්ධයි, ශ්‍රේෂ්ඨයි. ඒක සැප සහිත, සැප විපාක සහිත ගුණධර්ම මිනිස්සෙයින් සතුව තිබෙනවා. නමුත් මේ මිනිස්සෙයින් සතුව තිබෙන පරාර්ථකාමී බව, අන් අය කෙරෙහි හිතවත් බව, අන් අය කෙරෙහි උපකාර සහිත බව, කාරුණික බව, හිතයිසී බව, හිතානුකම්පික බව, මේ වගේ මිනිස්සෙයින් තුල තිබෙන පරාර්ථකාමී එහෙම නැත්නම් ඊටාම උතුම් ශ්‍රේෂ්ඨ ගුණධර්ම හීන කාමයන් ගැන අනවබෝධයෙන් යුක්ත කෙනා තුල නැති වෙලා යනවා. හීන කාමයන් ගැන අනවබෝධයෙන් යුක්ත කෙනා ඒවට ලොල් වෙලා ඒ කාමයන් අත්කර ගැනීම පිණිස ඒවා වර්ණනා කරමින් අගය කරමින් ඒ මතම ජීවත් වෙන්න උත්සාහ කරපුවම අර ඊටාම ලස්සන, ඊටා ශ්‍රේෂ්ඨ මිනිස් ගුණධර්ම නැති වෙලා ගිහිල්ලා රළු ගොරහැඩි දුෂ්ට මිනිස් ස්වභාවය මතුවෙනවා. දුෂ්ට ස්වභාවයන් මතුවෙනවා. එතකොට උන් මිනිස් රූපේ තිබ්බට වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහෙන්, ඉරිසියාවෙන්, ගුණමකුකමින්, අන් අයට පෙළෙන, අන් අයට හිංසා කරන ස්වභාවයෙන් යුක්ත අය බවට පත් වෙනවා. එතකොට එහෙම මිනිස්සු දරුවටවත් කැම ටිකක් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ දරුවා අම්මටවත් කැම ටිකක් දෙන්න හිතෙන්නේ නැහැ. මෛත්‍රී සහගත වචන නැති වෙනවා, මෛත්‍රී සහගත ක්‍රියා නැති වෙනවා. බලන්න එතකොට මේ උපතින් ඊටා යහපත්ව හිටියත්, ඉපදීමත් සමග ඊටා හොඳින් හිටියත්, පසුව මේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී දේවල් වල ස්වභාවය හඳුනා නොගන්න නිසා, ඒවායේ ස්වභාවය අවබෝධ කර නොගන්න නිසා ඒවා මත ඒවට ඇලී ගැලී
ඒවට මුලාවෙන් වාසය කිරීමෙන් අර ලස්සන හිත් විනාශ වෙනවා. ඊටා වටිනා ගුණධර්ම මිනිස් ගුණධර්ම නැති වෙලා ගින් මනුෂ්‍යත්වයෙන් පහත ස්වභාවයට ඇද වැටෙනවා මේ ජීවිතේම. ඒ අය මිනිස්සයා එබඳු මිනිසුන් කලුරිය කලම් පස්සේ දුගතිගාමී වෙලා දුකෙන් දුකටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ ස්වභාවයන් අවබෝධ කරගෙන මේ ලෝක ස්වභාවය මුළු මොනින්ම අවබෝධ කරගත්තු ප්‍රථම කෙනා බුදුරජාණන් වහන්සේ. ඒතර මේ ස්වභාවය අවබෝධ කරගෙන මේ ගැන නොදන්නා මිනිසුන් ගැන බුදුරජාණන් වහන්සේ තුළ අනුකම්පාවක් කරුණාවක් හට ගන්නවා. බලන්න කුඩා ළමයින් දනගාගෙන බඩගාගෙන ගිහිල්ලා අනතුරටපත් වෙන්න සූදානම් වෙනකොට අනතුරටපත් වෙයි කියලා හිතෙනකොට ඒ ළමයින් ගැන දෙමාපියන් තුළ කරුණාව අනුකම්පාව සෙනෙහස ඉපදිනව නේද? ඒතර ඒ අය රැකගැනීම පිණිස දෙමාපියන් මුළු ජීවිතේ පරිත්‍යාග කරනවා. Tamanගේ සැප අතහරිනවා දෙමාපියන්. Tamanගේ කටයුතු අතහැරලා ළමයි රකින්නවා. ඒ අනුකම්පාව, කරුණාව, පරාර්ථකාමී බව නිසා ඒ විදිහට අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කරගෙන සියල්ලන්ට ඉහළින් වැඩ සිටිද්දී මේ ලෝක ස්වභාවය දකිද්දී මේ ලෝකේ හඳුන ගන්න බැරි, තේරුම් ගන්න බැරි, මිනිස්යාට තේරුම් ගන්න බැරි අනතුරුදායක ස්වභාවයන් දකිද්දී ඒ අනතුරට මිනිසුන් ගොදුරු වෙනවා දකිද්දී මිනිසුන් කෙරෙහි, දෙවියන් කෙරෙහි, සියලු සත්වයන් කෙරෙහි මහා කරුණාව හටගත්තා. ඒ මහා කරුණාවෙන් තමන් වහන්සේගේ සැප පහසුව අතහැරලා, තමන් වහන්සේගේ සුඛ විහරණය අතහැරලා මුළු ජීවිත කාලයම මිනිසුන් වෙනුවෙන්, දෙවියන් වෙනුවෙන් පරිත්‍යාගශීලීව පරාර්ථකාමීව බුදුරජාන් වහන්සේ වැඩම කළා, වාසය කළා. එහි ප්‍රතිඵලයක් තමයි මිනිසුන්ට මිනිස්කම ඉක්මවා ගියපු ගුණධර්ම ඇති කරගන්න ආකාරය කියලා දුන්නා. නොයෙකුත් විදිහට ඒක විස්තර කළා. තේරෙන භාෂාවෙන් කියලා දුන්නා. මිනිසුන් බොහෝ දෙනෙක් ඒ නරක එහෙම නැත්නම් අයහපත් ස්වභාවයෙන් මුදවගෙන මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය ස්වභාවයටපත් වෙන්න මිනිසුන්ට භාගතුන් වහන්සේ උපකාර කළා. අන්නේ මිනිසුන්ගේ ජීවිත කෙලිසෙල යන ස්වභාවයෙන් වළක්ගෙන, මනුෂ්‍යත්වය විනාශ වෙන ස්වභාවයෙන් වළක්ගෙන, මනුෂ්‍යත්වයට වඩා ඉහළ ගුණධර්ම, මිනිස්කම ඉක්මවා ගිය ගුණධර්ම ඇති කර ගැනීම පිණිස වන පෙන්නපු මාර්ගය, ඒ ධර්මය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකා වාසීන්ට කියලා දුන්නේ. බලන්න එතකොට මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට උපකාරය කොතරම් අග්‍රයිද, කොතරම් ශ්‍රේෂ්ඨයිද. අපට අර පොඩි එකා ලැබුණ තෑග්ග තොලගාලා බලන්න වගේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුණ ත්‍යාගය තොලගාලා බැලීමෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්ද නේද? එහෙනම් අපි මේ ලදරුවෝ වගේ අපට ලැබුණු තෑග්ග ලදරුවන් පරිහරණය කරන්නාසේ ලදරු සිතින් පරිහරණය නොකර යුතුයි. පැසුණු මිනිසුන්සේ, යමක් තේරෙන මිනිසුන්සේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුණු ඒ ත්‍යාගය, බුදුරජාණන් වහන්සේගේ ගම්භීර ධර්මය ගැන අප තේරුම් ගත යුතුයි. කුඩා ළමයා වගේ අප ළමා මානසිකත්වයෙන් මේ ධර්මයේ මතු පිටින් බලලා සතුට වෙලා සනකිලි පවත්තලා පුද පූජා පවත්තලා පෙරහැර පවත්තලා පමණක් සෑහීමටපත් නොවිය යුතුයි. අපි මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුණ මිනිස්කම ඉක්මවා යෑම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මය සාදුකාර දෙමින් හිස් මුදුනේ තබා ඒ ධර්මය පුරුදු කරමින් අපට දුර්ලභව ලැබුණු මේ මිනිස්කම කෙලෙසෙන්ට නොදී මේ මිනිස්කම මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය ස්වභාවයට පත් කරගත යුතුයි. මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය ස්වභාවයට අපේ ජීවිත ගොඩනගා ගන්නට නම් මේ මිනිස් ජීවිතයේ තුලදී මේ කළ යුතුයි. මේ මිනිස් ජීවිතයෙන් චුත වෙන්න පෙර අපේ නොකළොත්, ඒ ගැන අප තේරුම් නොගත්තොත්, ඒ ගැන අප උනන්දු නොවුනොත්, ඒ ගැන අප බලවත්සේ උත්සාහ නොකළොත් අප පෙර පුරුද්දට කාමයන්ට ඇලී ගැලී කාමයන් පතමින් කාමයන් මත ගත කළ මේ ජීවිතයෙන් බේරෙන්න බැරි වෙලා යනවා. කාමයන්ටම ගිජු වෙලා කම්සප විඳිමින් ගත කරන ජීවිතය තුළ මිනිස්කම කෙලෙසෙනවා. මිනිස්කම කියන ඒ ඊතා ශ්‍රේෂ්ඨ වූ ස්වභාවය නැති වෙලා යනවා. පිරිසිදු වස්ත්‍ර කිලිටි වෙන්නාසේ, පිරිසිදු ජලයේ කිලිටි වෙන්නාසේ මිනිසුන්ගේ සිත කිලිටි වෙනවා මේ කාමයන් ගැන අනවබෝධයෙන් ඒ මත වාසය කරන නිසා. ඒතර gedara හිටියත්, නගරේ හිටියත්
ගමේ සිටියත් රාජකාරි පොලේ සිටියත් කාමයන් එක තමයි ඉන්න වෙන්නේ. ඒතර කාමයන් ගැන අඳුර නොගත්තොත් මේ කාම ලෝකයේ ගැන අඳුර නොගත්තොත් අපට ඒයින් බේරෙන්න බැරි වෙනවා. ඒතර ඒ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝක ස්වභාවයේ තේරුම් අරන් අපේ සිත කෙලෙසෙන ස්වභාවය බේර ගන්නටයි. එහෙම නැතුව අපි නිකන් උත්සව පවත්වමින් කොඩි පලන්දමින් උත්සව පවත්වලා පමණක් මදි. අපි උත්සව පවත්වන්න ඕන. සතුටු වෙන්න ඕන. අපට ලැබුණු වටිනා දේ සමරන්න අපි ගොඩාක් සතුටු වෙන්න ඕන. ඒ ආමිෂය අපිට හරිය වටිනවා. ඒ හිත සතුටටපත් කරගන්න. නමුත් එහි සීමාව අපට හොයාගන්න බැරි වෙනවා. මෙහි අර්ථය තේරුම් නොගත්තොත් ධර්මයේ අර්ථය තේරුම් නොගත්තොත් අපි සතුටු වීමේ සීමාව හොයන්න බැරි වෙනවා. අපි හිතමු උත්සවයකට කැම බීම ලැබෙනවා ගිහින් විනෝද වෙනොත් එහෙම අන්තිම විනෝදයේ සීමාව නැතුව සීමාවක් නැතුව විනෝද වෙන්න නටන්න ගත්තොත් කන බොන කැම ටිකත් විනාශ වෙලා යනවා. නේද? අන්තිමට අපට මුකුත් නැතුව විනාශ වෙලා යනවා නේද? ඔය වගේ තමයි අපි ආමිෂයේ සීමාවක් අපිට තෝරගන්න බැරි වෙනවා. ධර්මයේ අර්ථය හොයාගන්න බැරිනොත්. ධර්මයේ අර්ථය හොයාගත්තොත් එතන ප්‍රතිපත්තියක් ඇති වෙනවා. අපි අනුගමනය කරන් ආපු හිත කෙලසෙන පිළිවෙත අපි අතහැරලා හිත දියුණු වෙන මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියපු ශ්‍රේෂ්ඨ ගුණධර්ම පිනිසවන පිළිවෙතට අපි කැමති වෙනවා. ඒ පිළිවෙතෙහි පිහිටා අප පවත්වන ආමිෂයේ ශ්‍රේෂ්ඨයි බබලීමෙන් යුක්තයි. බලන්න අපි පිළිවෙත හඳුනා නොගෙන අපි මෙතෙක් අනුගමනය කරගෙන ආපු කම්සපම විඳින පිළිවෙත කාමයන්ම සොයන කාමයන්ම පතන මේ බබලීම එහෙම නැත්නම් බබලෙන ලෝකය ගැනම අපි හිතා අලංකාර ලෝකය ගැන හිතා එහි අලංකාරයට වසඟ වෙලා අපි ඒවම පතාම ඉන්න පිළිවෙත තුල හිටියොත් අපේ ආමිෂයත් ඒටම සමාන වෙනවා. අපේ ආමිෂය ඊටම සමගාමීවම අපි අරගෙන යනවා. එතකොට හිතේ කෙලෙසීමෙන් අපිට නිදහස් වෙන්න බෑ. ධර්මයේ අර්ථය තේරුම් ගත්තොත් අපි මෙතෙක් කරගෙන ආපු පිළිවෙතට අපි අකමැති වෙනවා, බය වෙනවා. ඒ පිළිවෙත අතහරිනවා. කාමයන් අගය කරන එහෙම නැත්නම් ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවන ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස පහස ආදී දේවල් වලට අපේ කැමැත්ත අඩු වෙලා ඒවා පාලනය කරන්න අපි කැමති වෙනවා. ඒ පිළිවෙත කම්සප අගය කරන පිළිවෙත අතහැරලා කම්සප වලින් නිදහස් වෙන පිළිවෙතට අපි මාරු වෙනවා. ඒ ශ්‍රේෂ්ඨ පිළිවෙත අනුගමනය කරනවා. අන්නේ පිළිවෙතේ සිට ඒ ශ්‍රේෂ්ඨ පිළිවෙත ලැබීමේ සතුට, ඒ ශ්‍රේෂ්ඨ පිළිවෙත අපට දායාද කිරීමේ සතුට සමරනවා ආමිෂයේ මුල් කරගෙන. බලන්න එතන අපි ප්‍රතිපත්තිය නිවැරදිව හඳුනගත්තොත් ප්‍රතිපත්තියෙහි පිහිටා අපි ආමිෂ පූජාවන් හොඳින් කරනවා. ප්‍රතිපත්තිය හඳුන නොගත්තොත් අපේ ආමිෂය දියාරු වෙලා ආමිෂයේ අර්ථය නැතුව ආමිෂයත් අර්ථ රහිත දෙයක් බවට පත් වෙලා අපිට ඒන් පිහිටක් පිළිසරණක් නැති වෙලා යනවා. ඒ නිසා අද වැනි උතුම් දිනක මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළේ බුදුරජාණන් වහන්සේ විසින් අපේ මනුස්සත්වය ඉක්මවා ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස වන ධර්මයක්. ඒතර ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මනුෂ්‍යත්වයේ ඉක්මවා ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස. එහෙම නැත්නම් මනුෂ්‍යත්වයේ ඉක්මවා ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස නම් මනුෂ්‍යත්වයේ ඉක්ම වූ ගුණධර්ම ඇති කරගත යුතුයි. මනුෂ්‍යත්වයේ දුර්වල වෙන්නේ මනුෂ්‍යත්වයට වඩා දුර්වල ගුණ නැත්නම් හීන ගුණ ඇති කරගත්තොත්, හීන ස්වභාවයට පත් වුනොත් මනුෂ්‍යත්වයේ කරාවත් අපට එන්න ආය ලැබෙන්නේ නැහැ. ඒතර හීන ස්වභාවය ඉඳලා പ്രേත ලෝකයේ, නිරය, තිරිසන් ලෝකයට යන්න වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ අපට පෙන්වා දෙනවා මනුෂ්‍යත්වයේ ඉක්ම වූ ගුණධර්ම ඇති කරගන්නා විදිය. ඒතර මනුෂ්‍යත්වයේ ඉක්ම වූ ගුණධර්ම ඇති කරගත්තොත් මේ ජීවිතයේදී අපි යලි තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, නිරය කියන තැන් වලට යන්නේ නැහැ. මිනිස් ලෝකයෙන් චුත වෙද්දී ඒකාන්තයෙන් මීට වඩා ඉහළ ස්වභාවයකට අපිපත් වෙනවා. ඒතර යලි කිසි කලක දුක් සහිත ලෝකෙට නොයන විදිහේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වූ මේ ප්‍රතිපදාව හඳුනා ගත්තොත්. ඒතර බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ හීන කම්සප හීන විදිහට හඳුන ගන්න කියනවා. ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී දේවල් වල ප්‍රිය භාවයන් තියෙනවා. මිහිරි ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ මිහිර ප්‍රිය බව සුළු ප්‍රමාණයක් ටිකයි තියෙන්නේ.
ඒ ප්‍රිය වූ දේවල්, මිහිරි වූ දේවල් සියල්ල නැසෙන වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි, අනිත්‍ය බවින් යුක්තයි, ඒවා දුක් උපදින ස්වභාවයෙන් යුක්තයි, ඒවා දුකට අයිති දේවල් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මෙන්න මේක අපි තේරුම් ගත යුතුයි. අප උපන්දා පටන් මේ වෙනකන් අපට මුණ ගැහුණු ප්‍රිය ස්වභාවයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී සියල්ල කැඩී බිඳී නැසී වෙනසී ගිය ඒ ස්වභාවයට යුක්තයි. ඒ වයින් දුක් හට ගන්නා ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒ ස්වභාවය අපිට තේරුම් ගන්න අපේ ජීවිතයේම හොඳටම ඇති. අපේ වටපිටාව හොඳටම ඇති. එතකොට අපට මිනිස්කම කියන්නේ ඒකයි. මිනිසයා කියලා කියන්නේ ඒ ධර්මයේ තුලින් Tamanගේ වටපිටාවම තේරුම් ගන්න පුළුවන්. Tamanගේ ජීවිතේම තේරුම් ගන්න පුළුවන්. අපි සැපයි කියලා අපම ලං කරගන්න අපම පතන දේවල්, නැති වෙන, කැඩෙන, බිඳෙන, වෙනසෙන දේවල්, ඒවා නිසා අපට දුක් හට ගන්නවා. මෙන්න මේ බුදුරජාන් වහන්සේ පෙන්වූ ධර්මය අප තේරුම් ගත යුතුයි. එතකොට ආන්‍යයක තේරුම් ගන්නට නම් දැන් අපේ වටපිටාව අපට අයිති කියලා හිතන දේවල්, අපි පතන දේවල්, අපි අගය කරන දේවල්, කැඩෙන, බිඳෙන, වෙනසෙන දේවල්, ඒවා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි, ඒවා දුකටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි, ඒවා වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේක මේ විදිහට තේරුම් ගත්තොත් අපි මේ කම්සපට ගිජු වෙන ස්වභාවය, මුලා වෙන ස්වභාවය නැති වෙනවා. ඒ අපි කම්සප වලට ගිජු වෙලා, මුලා වෙලා, රැවටිලා ඒවම අගය කරමින් හිටියොත් තමයි හිත කෙලෙසෙන්නේ, ලෝභය ඇති වෙන්නේ, මසුරුකම ඇති වෙන්නේ, ගුණමකුකම ඇති වෙන්නේ, ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. මේවට රැවටුනොත්, ඒවට නොරැවටි හිටියොත් ඒව කෙරී ලෝභය ඇති වෙන්නේ නැහැ. ලෝභය ෂය වෙනවා. ඊළඟට මසුරුකම ඇති වෙන්නේ නැහැ. මසුරුකම ෂය වෙනවා. මක් නිසාද? ඒවා ස්වභාවය අපි දන්න නිසා. ස්වභාවය මොකද්ද? ඒවා කැඩෙනවා, බිඳෙනවා, නැසෙනවා, වෙනසෙනවා. ඒවා අනිත්‍ය බවටපත් වෙනවා. ඒවා නිසා දුක ඇති වෙනවා, පීඩාව ඇති වෙනවා. ඊළඟට ඒවා වෙනස් දේ බවටපත් වෙලා යනවා. එතකොට මේ ස්වභාවය දන්නවනම්, තේරෙනවනම්, අවබෝධයෙන් යුක්තයි නම් ඒ ගැන අපි ඒවා නිසා ඒවා කෙරෙහි අපේ හිතේ ලෝභය ඇති වෙන්නේ නැහැ. ලෝභය නැති වෙලා යනවා. මසුරුකම ඇති වෙන්නේ නැහැ. ඒවා නිසා ඊර්ෂ්‍යාව, ගුණමකුකම, අනුන් හෙලා පෙලා කටයුතු කරන පෙළෙමෙන ස්වභාවයෙන් නැති වෙලා යනවා. බලන්න කොයිතරම් මේ ධර්මය නුවණැත්තර තේරුම් ගත හැකි පහසු ධර්මයක්ද කියලා. එතකොට ඒ විදිහට අපි තේරුම් ගත්තොත් අපි අපේ මනුෂ්‍ය ගුණ ධර්ම පිරිහෙන්න නොදී, හීන ස්වභාවයටපත් වෙන්න නොදී රැක ගන්න අපට පුළුවන්කම තියෙනවා. නමුත් අපිට මේ කාමයන්ගේ ස්වභාවය, ඒවයි ස්වභාවය මොකද්ද? කැඩෙන, බිඳෙන, නැසෙන, වෙනසෙන, අනිත්‍ය භාවයටපත් වෙන, දුක් හට ගන්නා ස්වභාවය. ඒක තේරුම් ගන්න බෑ ඇවිස්සීලා ගියපු හිතකින්. සාමාන්‍ය ධර්මයේ නොදත් මනුෂයාගේ සිත පවතින්නේ කාමයන් තුලමයි. කාමයන්ම පතපතා අගය කරමින් ඒවම වර්ණනා කරමින් තමයි එයා ඉන්නේ. එතකොට එයා හිතන කාමයන් ලැබෙන්නේ නැහැ. එතකොට එයා ඇවිස්සීලා පීඩාවෙන්, ශෝකයෙන් ඉන්නේ. කාම ගින්නෙන් එයා දැවි ඉන්නේ. නේද? ධර්මයේ නොදත් කෙනාගේ ස්වභාවය කියන්නේ වෙන මොනවද එයා පතන්නේ? නේ? ධර්මයේ නොදත් කෙනා ප්‍රිය රූප පතනවා, ප්‍රිය රූප අගය කරනවා, ප්‍රිය ශබ්දවල පතනවා, ඒව අගය කරනවා. ඊට පස්සේ ඒව නොලැබුණාම අඬනවා, ශෝක කරනවා. ඕක තුලනේ ඉන්නේ. එතකොට එයා කාමයන් නිසාම, ඒවයේ අලි ගලි ඉඳීම නිසාම, ඒවා පැතීම නිසාම, ඒවා නොලැබීමෙන්, ලැබුණු දේ නැතිවීමෙන් පීඩාවටපත් වෙලා, දුකටපත් වෙලා, ශෝකයටපත් වෙලා, එහෙම නැත්නම් තමන්ට කාමෙන් අහිමි වීම නිසා අන් අය කෙරෙහි අමනාපයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් මේ විදිහට නොයෙකුත් විදිහට ලෝභ, ද්වේෂ, මෝහ කියන දේවල් හිත කෙලසිලා, මුලාවෙන් රැවටිලා පීඩා සහිතව ඉන්නේ. ගින්නින් දැවි යා ඉන්නේ. මෙන්න මෙහෙම දැවෙන, තැවෙන, පසුතැවෙන, පීඩාවටපත් වුණු සිතකින් මේවා යථාර්ථය හොයාගන්න බෑ. බලන්න මනුස්සයා පැටලිලා ඉන්නේ තැනනේ. බුදුරජාන් වහන්සේ ඇවිදින් මේක යථාර්ථය කිව්වත් ඇයි අඳුර ගන්න බැරි? දැන් තේරෙනවද? අඳුර ගන්න බැරි මේ තුලම මුලාවක ඉන්නවා. මුලාව මොකද්ද? මේකේ ස්වභාවය අඳුර ගන්න බැරුව මේවට ඇලී ගලී ඉඳීම නිසා ඒවයින් කෙලෙසිච්ච හිතක් තියෙනවා. කෙලෙසුණු සිතෙන් ඒක අඳුර ගන්න බෑ. අපිට වටිනා දෙයක් හොයන් යද්දී ඇහැට දූවිල්ලක් වැදුනොත් නේද? හොයන්න බෑනේ මොකද වෙන්නේ කියලා. ඒ වගේ අපේ ඇහැ අන්ධ වෙලා, මේ කාමයන්ගෙන් අන්ධ වෙලා, ඒ නිසා කාමයන් ගැන හොයන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ කාමයන්ගේ ස්වභාවය හොඳින්ම තේරුම් ගන්න පුළුවන් හිතේ යම් පිරිසුදු බවක්. හිත
අපිරිසුදු නොවී තියාගත්තොත් මේ කාමයන්ගේ අනිත්‍ය බව, දුක් ස්වභාවය හොඳට තේරුම් අරගෙන ඒවයි මුළුමනින් නිදහස් වෙලා මනුෂ්‍යත්වයේ ඉක්මූ ගුණධර්ම තුල පිහිටන්න පුළුවන්. ඒ නිසා මේකට තිබෙන උපක්‍රමය, ඒ කියන්නේ කාමයන්ගෙන් තියෙන පීඩා ආදී සියල්ලෙන් ගැලවෙන්න නම්, ඒවයි අනතුරු ගැලවෙන්න නම්, പ്രേත ලෝකේ නිරේට වැටෙන ස්වභාවයෙන් ගැලවෙන්න නම් මනුෂ්‍යත්වයේ ඉක්මූ ගුණධර්ම ඇති කර ගන්න ඕන. මනුෂ්‍යත්වයේ ඉක්මූ ගුණධර්ම ඇති කර ගන්නට නම් සිතේ යම් පිරිසිදුකමක් තියෙන්න ඕන. ඒ පිරිසිදු සිතෙන්, කලබල නොවන සිතෙන්, කෙලිසිච්ච නැති සිතෙන් තමයි මේ කාමයන්ගේ ස්වභාවය තේරුම් අරන් එහි අනිත්‍ය බව, දුක් බව, විපරිණාමයට පත් වෙන ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අවබෝධ කර ගන්න පුළුවන්. අවබෝධය තුළ පිහිටන්න පුළුවන් පිරිසිදු සිතක් තිබුණොත්. නැත්තම් යලි එකට ඇදිලා යනවා. කිලිටි සිතෙන් මුකුත් කරන්න බෑ. කිලිටි සිතෙන් දුකටපත් වෙනවා මිසක පහසුවකටපත් වෙන්න, අවබෝධයකටපත් වෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මූලික වශයෙන් පිරිසිදු සිතක් තියෙන්න ඕන. මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න නිවැරදි ස්වභාවය තුළ පිහිටන්ට, යථාර්ථය තුළ පිහිටන්ට නම් මූලික වශයෙන් පිරිසිදු සිතක් අවශ්‍ය කරනවා. අන්නේ මූලික සිත මත පිහිටා තමයි මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය ගුණධර්ම තුළ ස්ථාවර වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ මූලික වශයෙන් පිරිසිදු සිත ඇති කර ගැනීම පිණිස උපකාර වෙන්නේ කුමක්ද? සීලය. සීලය තුළ අපට මූලික වශයෙන් පිරිසිදු බවක් උපදවා දෙනවා. ඒ පිරිසිදු භාවය තුළ පිහිටා කාමයන්ගේ එමෙතන් මේ ලෝකයේ එමෙතන් අපි ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන දේවල් වල යථාර්ථය අධ්‍යයනය කරන්න පුළුවන්. කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන ගැඹුරු අවබෝධයේ දුෂ්කර ඒ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න පිරිසිදු සිතක් ඕන. කලබලුණු කිලිටි වෙච්ච අපිරිසිදු සිතකින් ඒ ධර්මයේ තේරුම් ගන්න බෑ. තේරුම් අරගෙන ඒ ධර්මයේ තුල පිහිටන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මුලින් සිත යම් පමණකින් පිරිසිදු කරගන්න, කිලිටි වෙන්න නොදී රැකගන්න. අන්නේ රැකගන්න කිලිටි සිත, ඒ නොකිලිටි පිරිසිදු සිතෙන් යුක්තව මේ ලෝකේ යථාර්ථය විමසා බලන්න. කුමක්ද මේ ලෝකේ මේ අස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන ලෝකය, කියන දේවල්, ආධ්‍යාත්මික බාහිර ලෝකය අනිත්‍ය විදිහට, දුක් විදිහට, වෙනස් දේවල් වෙනස් දේ බවට පත් වෙන ස්වභාවය තේරුම් ගන්න කියනවා. එතකොට දැන් අපේ ඉන්නේ කාම ලෝකයේ. මේ කාම ලෝකයේ මේ කාමයන්ගේ අනිත්‍ය බව, දුක් බව, විපරිණාමයට පත් වෙන ස්වභාවය තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න. එහෙම තේරුම් ගන්න, අවබෝධ කරගන්න කෙනාගේ සිත ඒ අවබෝධයත් සමග ඒවට බැඳිලා තිබුණ එකෙන් නිදහස් වෙනවා. අනවබෝධයෙන් බැඳිලා තියෙනවා, අවබෝධයෙන් නිදහස් වෙනවා. නිදහස් වුණාන් පස්සේ යලි ඒවට ගොදුරු වෙන්නේ නැහැ. යලි ඒ කිලිටි වෙන ස්වභාවයටපත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මය අපට පෙන්නනවා. එතකොට ඒ යථාර්ථයට පැමිණෙන්න නම්, ඒ විදිහට ධර්මයට පැමිණෙන්න නම් අපේ සිත මූලික වශයෙන් පිරිසිදු කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් ඔබට තේරෙනව නේද අපිට කන මොන දෙයක් තියෙනවා කියලා හිතන්න. ලස්සන ඇඳුමක් තියෙනවා. ලස්සන ඇඳුම අලුත්. ඒ ලස්සන ඇඳුමෙන් අපි අලංකාර කෙනෙක් වෙන්න නම් මූලික වශයෙන් අපි පිරිසිදු වෙන්න ඕනේ. කිලිටි ශරීරයේටම ලස්සන ඇඳුම අඳිනවා. ඇඳුම ලස්සන වුණාට ඒ ඇඳුමත් කිලිටි වෙනව නේද අපේ කිලිටි නිසාම. ඒ නිසා අපි කළ යුත්තේ මොකද්ද? මූලික වශයෙන් ශරීරය පිරිසිදු කරගන්නවා, ලස්සන ඇඳුම අඳිනවා. එතකොට අලංකාරයිනේ. අන්න ඒ වගේ තමයි. මිහිරි කෑමක් තියෙනවා, කිලිටි අතෙන් අනුභව කරනවා. සැප නැති වෙනව නේද? අත් පිරිසිදු කරගෙන පිරිසිදු ආහාරය අනුභව කරනවා. සැපයටපත් වෙනවනේ. ආන් ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ සාමාන්‍ය මිනිස්සු අනුගමනය කරන ක්‍රමයේ දුකෙන් දුකටපත් වෙනවා. ඒකෙන් බේරෙන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන්. හැබැයි කිලිටි සහිත සිතෙන් මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි මුලින් ඒ කිලිටි සිත අයින් කර ගන්නවා. අයින් කරගෙන කිලිටි නැති සිතෙන් විමසා බලපුවාම මේ ඇත්ත ඇතිසැටියෙන් පේනවා. යථාර්ථය පේනවා. එතකොට ඒ අනවබෝධය බැහැර වෙනවා. අවබෝධය තුල පිහිටනවා. යලි දුකටපත් වෙන්නේ නැහැ.
බලන්න ධර්මයේ කොච්චර ප්‍රායෝගිකයිද, කොච්චර කරුණ සහිතයිද, නුවණැත්තාට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ අනවබෝධයෙන් යන දුකටපත් වෙන ගමනෙන් බේරෙන්න අවබෝධයේ පිණිස කටයුතු කිරීමේදී මූලික වශයෙන් සිත පිරිසුදු කර ගන්න ඕන. ඒ මූලික පිරිසුදු භාවය ඇති කරගන්නේ සීලය මත පිහිටා. සීලය තමයි මනුෂ්‍යත්වයේ ඉක්ම වූ ගුණධර්ම පිණිස පදනම. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහා පොළොව වගේ කියලා. මහා පොළොව මතයි සියලු බල සම්පන්න දේවල් ගොඩනගන්නේ මිනිසුන්. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ආන් මේ වගේ බල සම්පන්න දේ ගොඩනගන්න මහා පොළොව යම්සේ ආධාර වෙනවද? ඒ වගේ මනුෂ්‍යත්වයේ ඉක්ම වූ බල සම්පන්න ස්වභාවයන් ගොඩනගා ගැනීම පිණිස පදනම වෙන්නේ සීලය. ඒ සීලය මත පිහිටා මනුෂ්‍යත්වයේ ඉක්ම වූ සියලු ගුණධර්ම උපදවන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සීලය හොඳින් රැකගන්න, සීලය පිරිසුදු කරගන්න, සීලය තුර ස්ථාවර වෙන්න, සීලය මත පිහිටා මනුෂ්‍යත්වයේ ඉක්මවාගේ ගුණධර්ම පිණිස ආර්ය සත්‍ය ගැන විමසන්න, ආර්ය සත්‍ය අවබෝධය පිණිස උත්සාහ කරන්න කියලා. ආන් එතකොට කියන්නේ මේ ලෝක ස්වභාවය ගැන විමසා බලන්න. මේ ලෝක ස්වභාවය මොකද්ද? අනිත්‍ය බව, දුක් බව, විපරිණාමයට පත්වන බව විමසා බැලිය යුතුයි. ඒ විදිහට සීලය මත පිහිටා ලෝක ස්වභාවය ගැන විමසා බලද්දී සීලය නිසා පිරිසුදු වන සිත තිබෙන අය ඒ පිරිසුදු සිතෙන් ලෝක ස්වභාවය අවබෝධ කරගන්නවා. ලෝක ස්වභාවය අවබෝධ කරගන්න කෙනා ඒ ලෝක ස්වභාවයේ තිබෙන අනතුරෙන් නිදහස් වෙනවා. අනතුරු කොමද්ද? කිලිටි සිතෙන් වාසය කළා දුගතියට යන එකයි. එතකොට අන්නේ ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා නිදහස් වෙනවා. ඒකට උපකාර වෙන්නේ සීලය. ඒතර මේ සියල්ල අපට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියන දේ තේරුම් ගත්තොත් ඒ තේරුම් ගන්න කෙනා ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න කෙනා සීලය මත පිහිටනවා දෙවතාවක් නොසිතා. ඒකට කියනවා ශ්‍රද්ධාවෙන් යුක්තව සීලයට පැමිණෙනවා. ඒකට කියනවා තිසරණේ සහිත සීලය කියලා. ඒතර උපාසක උපාසිකාවන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාමාන්‍ය ජීවිතයේ කම්සප මතමනේ ඉන්නේ. එකෙන් බේරෙන්න අමාරු නිසා උපරිම ආරක්ෂාව, අවම ආරක්ෂාව පිණිස පංචශීලය රැක ගන්න කියනවා. පංචශීලය හොඳින් සුරක්ෂිත කරගෙන කාමයන්ගෙන් දුගතින් නිදහස් වීම පිණිස පොහොයට අටසිල් සුරක්ෂිත කරගන්න කියනවා. මේ සියල්ලෙන් නිදහස් වූ මහා රහතන් වහන්සේලා අනුකරණය කරමින් මෙන්න මේ විදිහට උපාසක උපාසිකාවන් කටයුතු කළොත් ඔවුන් මේ දුගතියට වැටෙන ස්වභාවයෙන් මුළුමනින්ම නිදහස් වෙන ජයග්‍රහී මිනිසුන් බවට පත් වෙනවා. මිනිස්කම ඉක්මවා ගියපු ගුණධර්ම උපදවා ගන්න සමර්ථ වෙනවා. ඒ නිසා මෙන්න මේ බුදුරජාන් වහන්සේගේ පණිවිඩය තමයි මිහිඳු මහ රහතන් වහන්සේ අද වැනි දිනක ලංකාවාසී අපට දායාද කළේ. සෙනෙහසෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් අපට කියා දුන්නේ මේ ධර්මයයි. ඒ නිසා මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ අද දිනේදී මිහිඳු මහ රහතන් වහන්සේ ගෞරවයෙන් සිහිපත් කළමින් මේ ධර්මයේ තුල පිහිටන්ට උත්සාහ කරන්න, මේ පිළිවෙතෙහි පිහිටන්න උත්සාහ කරන්න. මේ පිළිවෙතෙහි පිහිටා උන්වහන්සේ උදෙසා පහන් දල්වමින් එහෙම නැත්නම් අපි පෙරහැර ආදී කරන දේවල් පුද පූජා කරමින් ඒ කරන පුද පූජාවන් එහෙම නැත්නම් ඒ ආමිෂමේ පූජාවන් මේ පිළිවෙතෙහි පිහිටා මනුෂ්‍යත්ව ඉක්මවා උසස් ගුණධර්ම කරා යෑම පිණිස ස්ථිර අධිෂ්ඨානයක පිහිටා මිහිඳු මහ රහතන් වහන්සේට ගෞරවය පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වූ මනුෂ්‍යත්වයේ ඉක්ම වූ ගුණධර්ම ඇති කර ගැනීම පිණිස වන මාර්ගයේහි ස්ථිරව පිහිටා කිසි කලක එය අත් නොහරන විදිහට ස්ථිරව පිහිටන බවට සහතික වෙමින් තමන්ට පොරොන්දු වෙමින් බුදුරජාණන් වහන්සේටත් මිහිඳු මහ රහතන් වහන්සේටත් එබඳු පොරොන්දුවක් වෙමින් උන්වහන්සේ උදෙසා ආමිෂයෙන් පූජා පැවැත්වීම ශ්‍රේෂ්ඨයි, අග්‍රයි. අපි ඔබට ඒ විදිහේ උසස් ගුණයක පිහිටා බැබලෙන ආමිෂ පූජාවකින් අද දවස අලංකාර දවසක් බවට පත් කර ගැනීම පිණිස වාසනාව උදා වේවා කියලා අපි සෙත් පතනවා.